තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය. 15 වෙනි දවසේ බුද්ධ චරිතය පොතට සහ ප්‍රශ්න පත්‍රවලට අදාළව සාකච්ඡා කරන දවස. පසුගිය විභාග ප්‍රශ්න 5ක් 2016-2017 වර්ෂයට අදාළව අපි අද දවසේදී කතා කරනවා. බුද්ධ චරිතය පොත ගොඩක් විස්තර තියෙන පොතක්. ඒ වගේම වැදගත් වෙන බුද්ධ චරිතය හා සම්බන්ධව තොරතුරු හමු වෙන පොතක්. ඒ පොතේ සඳහන් වෙන විශේෂ කොටස් ඇසුරින් කොහොමද ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. මේ තියෙන්නේ 2016-2017 ප්‍රශ්න පත්‍රේ. දහම් පාසල් අවසාන විභාගයේදී පළවෙනි ප්‍රශ්න පත්‍රයේ විදිහට ලැබෙන බුද්ධ චරිතයේ ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයේ උපදෙස් ලැබෙන්නේ මේක වර්තමානයේ වෙනකොට විභාගයේදී අමතර මිනිත්තු 10ක් එකතු වීමත් එක්ක වෙනස් වෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්නට කියන ප්‍රශ්නය. පත්‍රයේ උපදෙස් ප්‍රශ්න පත්‍රයේ උපදෙස් ඒ විදිහට තමයි ලැබෙන්නේ. කොටස් 3ක් තියෙනවා. කොටස් 3න් එක කොටසකින් එක ප්‍රශ්නයක් හරි තෝරගන්නට ඕන. එහෙනම් එක කොටසකින් එක ප්‍රශ්නයක් හරි තෝරගන්නට අපි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය මොකක්ද කියලා ඔබට කියලා දීලා තියෙනවා. මීට කලින් දවසේ අපි කතා කළා. ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ පොතේ තියෙන්නේ කොටස් දෙකයි. පොතේ තියෙන්නේ කොටස් දෙකක් විදිහට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. බුද්ධ කාලින ಭಾರತයේ කියන එක කොටස පළවෙනි කොටස, ඊළඟට බුද්ධ චරිතය කියන දෙක කොටස. ඒ කොටස් දෙකෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා කොටස් 3ක් යටතේ. එහෙනම් අපි බලමු අද දවසේදී සාකච්ඡා කරන්නට තියෙන ප්‍රශ්න මොනවද කියලා. 2016-2017 අවුරුද්දේ කාලය පැය 3යි ලැබෙන්නේ. උපදෙස් සඳහන් වෙන විදිහ අපි ඔබට කියලා දුන්නා. මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්නට ඕන. ලකුණු 20 බැගින් ලකුණු 100ක් ලැබෙන්නේ. පළවෙනි කොටස. පළවෙනි කොටසේ වේදගු නමින් හැඳින්වන බ්‍රාහ්මණයා වේදයෙහි විසරද බව ලබන චතුර්වේදේ නම් කරන්න කියන ප්‍රශ්නේ. වේදගු නමින් හැඳින්වන බ්‍රාහ්මණයා වේදයෙහි විසරද බව ලබන චතුර්වේදේ නම් කරන්න. බුද්ධ චරිතය පොතේ පළවෙනි පාඩමේ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිම කියන එක යටතේ සමාජ ප්‍රභවය කියන එක ගැන කතා කරනකොට ඒ යටතේ කතා කරලා තියෙන්නේ සම්පූර්ණම බ්‍රාහ්මණික ඉගැන්වීම් ගැන. බ්‍රාහ්මණික ඉගැන්වීම් ගැන. චතුර් වර්ණයට අනුව බ්‍රාහ්මණයා විසින් සමාජය නිර්මාණය කරලා තිබුණු විදිහ, සමාජය සංවිධානය කරලා තිබුණු විදිහ ගැන තමයි දිගින් දිගට කතා කරලා තියෙන්නේ. එහෙනම් මේ පාඩමේ 3 වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ මේ සඳහා පිළිතුරු ඇතුළත් වෙනවා. සමහර අවස්ථාවන් වලදී පිළිතුරු අපිට අපේ නිර්මාණාත්මක හැකියාව තුළින් ඉදිරිපත් කරන්නට වෙනවා. මේ තියෙන්නේ පළවෙනි පාඩම. පළවෙනි පාඩමේ අපි බලමු තොරතුරු සඳහන් වෙන්නේ කොහොමද කියලා. සමාජ ප්‍රභවය 3 වෙනි පිටුවේ සඳහන් වෙනවා කියලා මම ඔබට මතක් කළා. පොතේ සඳහන් වෙනවා 3 වෙනි පිටුවේ සමාජයේ ජීවත් වූ උගත් පිරිස වූයේද බමුණන්ය. ඊළඟට ඔවුහු රාජ්‍ය අනුශාසකයෝ ඌහ. ඒ වගේම බොහෝ විට ගුරුවරුද වූහ. ඊළඟට සඳහන් වෙනවා රික්, යජුර්,
සාමන් අතර්වන් යන වේද තුන පිළිබඳ දැනුම බමුණන් සතු විය. මෙම ත්‍රිවේදයෙහි විසරද බමුණා වේදගු නමින් හඳුන්වා තිබේ. අන්න එහෙම තමයි සඳහන් වෙන්නේ. එනම් අපිට මේ පාඩමේ සඳහන් වෙනවා ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඍග්වේදය, යජුර්වේදය, සාමන් වේදය, අතර්වන් වේදය. අපි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. යම්කිසි ප්‍රශ්නයක් තිබුණොත් නම් කරන්නට කියලා. අපි නම් කිරීම පමණයි වැදගත් වෙන්නේ. වේදගු නමින් හැඳින්වෙන බ්‍රාහ්මණයා වේදයෙහි විසරද බව ලබන චතුර්වේදය නම් කරන්නට කියලා තමයි කියන්නේ. එතනදී ඇයි වේදගු කියලා කියන්නේ? ඒ විදිහට විස්තර සපයන්නට අවශ්‍ය නැහැ. ලකුණු 4ක් ලැබෙනවා. මේ වගේ ප්‍රශ්නයකදී ඍග්වේදය, යජුර්වේදය, සාමන් වේදය, අතර්වන් වේදය කියලා අපිට පිළිතුරු මේ ප්‍රශ්නය සඳහා ලියන්නට පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රශ්නය සඳහා වේදගු නමින් හඳුන්වන බ්‍රාහ්මණයා ඒ නමින් හඳුන්වන්නේ වේදය දන්නා නිසයි. ඉතින් වේදගු නාමයෙන් හඳුන්වන වේදය ගැන දන්නා බමුණන් එහෙම හඳුන්වන්නට හේතු වෙච්ච සිව් වේදය නම් කරන්නට කියලා කියන්නේ. චතුර්වේදය කියලා කියන්න පුළුවන්. සිව් වේදය කියලා කියන්න පුළුවන්. ඍග්වේදය, යජුර්වේදය, සාමන් වේදය, අතර්වන් වේදය කියලා. ඊළඟට අපි බලමු දෙවැනි ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නය වේදය ගුරු කොටගෙන සැකසුණු ಭಾರತೀಯ සමාජ ක්‍රමයෙහි ප්‍රධාන කුල 4 හැරුණු විට පංචම නමින් හැඳින්වන ඊතා පහත් කුල 5ක් ගැන සඳහන් වේ. එයින් 4ක් ලියා දක්වන්න. පළවෙනි පාඩමේ 5 වෙනි පිටුවේ තමයි මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ. පළවෙනි පාඩමේ 5 වෙනි පිටුවේ සඳහන් වෙනවා. පොත තියෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඔව්, දෙවනි ඡේදයේ තමයි තියෙන්නේ. දෙවනි ඡේදයේ සඳහන් වෙනවා ඉහත දක්වන ලද ප්‍රධාන කුල 4 හැරුණු විට ඊ타මත් පහත්යයි සලකන ලද පංචම යෝධ ಭಾರತೀಯ සමාජයේ විසූහ. ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. අපි බලමු. පස්වෙනි පිටුවේ තියෙන තොරතුරු වලට අවධානය යොමු කරලා ඔබේ පොතේ මෙහෙම සඳහන් වෙන්නේ නැහැ පංචම කුලය කියලා. පංචම කුලය කියලා ඉහත දක්වන ලද ප්‍රධාන කුල 4 හැරුණු විට බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර කියන වර්ණ 4 කුල 4 ඒ කුල 4 හැරුණු විට ඊ타මත් පහත්යයි සලකන ලද පංචමයෝධ ಭಾರತೀಯ සමාජයේ විසූහ. මේ විදිහේ විස්තර ලියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. පස්වැනි තැනට ගැනුණු බැවින් පංචම නමින් හඳුන්වන ලද එවැනි කුල 5ක් ගැන සඳහන් වේ. ඒ විදිහට සඳහන් කරන්නටත් අවශ්‍ය වෙන්නේ නැහැ. වැරදිලවත් ප්‍රශ්නයක් ආවොත් පංචම කුලය පිළිබඳව විස්තරයක් කරන්න, පැහැදිලි කිරීමක් කරන්නට ආවොත් මේ විස්තරත් එක්කම ඒ විස්තර දක්වලා ඊට පස්සේ මෙන්න මේවා තමයි පංචම කුල කියලා අපිට දක්වන්නට වෙනවා. එහෙම නැතිනම් අපිට මෙන්න මේ විදිහට වේන, නේසාද, පුක්කුස, චණ්ඩාල, රතකාර මේ විදිහට ලිව්වම ප්‍රමාණවත් වෙනවා. ලිවීම ප්‍රමාණවත් වෙනවා. ඉතින් අපි නැවතත් ප්‍රශ්නය බලමු. වේදයේ ගුරු කොටගෙන සැකසුණු ಭಾರತೀಯ සමාජ ක්‍රමෙහි ප්‍රධාන කුල 4 හැරුණු විට පංචම නමින් හැඳින්වෙන ඊතා පහත් කුල 5ක් ගැන සඳහන් වේ. එයින් 4ක් ලියන්නට කියලා කියන්නේ ලකුණු 4ක් ලැබෙනවා. ලකුණු 4ක් ලැබෙනවා. එතනදී අපිට විශේෂයෙන්ම පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා පොතේ සඳහන් වෙලා තියෙන නිසා අපිට පුළුවන් මෙන්න මේ විදිහට දක්වන්න. කුලපොතුකාරයෝ කියන අදහසත් එක්කම දක්වන්නට පුළුවන්. වේන කුලපොතුකාරයෝ, නේසාද වැද්දෝ, පුක්කුස
කසල සෝදකයෝ, චණ්ඩාල සැඩොල්ලු, රතකාර රියතනන්නෝ. එහෙම දක්වන්න පුළුවන්. මේ 4ක් තමයි ලියන්නට තියෙන්නේ. මෙතනදී වේන නේසාද පුක්කුස චණ්ඩාල රතකාර මේ විදිහට පිළිවෙලටම ලියන්නට අවශ්‍යයි කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒ වුණත් අපි පාඩම් කරද්දී වේන නේසාද පුක්කුස චණ්ඩාල රතකාර ඒ විදිහට පාඩම් කරගත්තම පහසුයි එක විදිහකට. කරුණු 5 අපි මතක තබා ගන්නට පුළුවන් ඕනම විදිහකට. ඒත් මෙන්න මේ විදිහට එක ආකෘතියකට පාඩම් කරගත්තම මතක තබා ගන්නට ලේසි. මේ 5න් කුමක් හෝ 4ක් තමයි ලියන්නට ඕන. මේ 5න් 4ක්. වේන නේසාද පුක්කුස චණ්ඩාල රතකාර කියන කුල 5න් 4ක්. ඊළඟට 2016 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අනු ප්‍රශ්න 3. බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව සමාජයේ සිව්වෙනි ස්ථානයෙහිලා සැලකෙන ශුද්‍ර වර්ණයට හිමි ස්වධර්ම පෙන්වා දෙන්න. බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව සමාජයේ සිව්වෙනි ස්ථානයෙහිලා සැලකෙන ශුද්‍ර වර්ණයට හිමි ස්වධර්ම පෙන්වා දෙන්නට කියලා කියන්නේ ලකුණු 6ක් ලැබෙනවා. මේකේදී අපිට ටිකක් හොඳින් අවධානය යොමු කරන්නට වෙනවා. ලකුණු 6ක් ලැබෙනවා. ඒ කරුණු සම්පූර්ණම අපිට ලියන්නට වෙනවා. මොකද පාඩමේ කියලා දීලා තියෙනවා පළවෙනි පාඩමේ 4 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයේදී. 3 වෙනි ඡේදයේදී 4 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයේ කොහොමද සඳහන් වෙන්නේ? සිව්වැනි ස්ථානය හිමි වූයේ ශුද්‍රයන්ටයි. සිව්වැනි ස්ථානය හිමි වූයේ ශුද්‍රයන්ටයි. සමාජයේ සිව්වැනි ස්ථානය ලැබුණු ඔවුන් චතුර්වර්ණයෙහි පහත්ම පිරිස ලෙස සලකන ලදී. චතුර්වර්ණයේ පහත්ම පිරිස විදිහට තමයි සැලකුණේ. කොහොමද කියන්නේ? ශුද්‍ර වර්ණය. ශුද්‍ර වර්ණයේදී සමාජයේ සිව්වැනි ස්ථානයේ හිමි වූයේ ශුද්‍රයන්ටයි. ඔවුන් චතුර්වර්ණයෙහි පහත්ම පිරිස විදිහට සැලකුවා. උසස්යයි සම්මත වූ මුලින් දක්වපු බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය කියන කුල 3ටම මෙහෙකාරකම් කිරීම තමයි මනුස්මෘතියේ දැක්වෙන විදිහට ඒ අයට තිබුණු එකම දේ. බ්‍රහ්මයා විසින් ශුද්‍රයාට නියම කරන ලද එකම කාර්ය ත්‍රිවිධ වර්ණයට දාසකම් කිරීම යයි මනුස්මෘතියෙහි සඳහන් වේ. එකම ස්වධර්මය මොකක්ද? කුල 3ේම අයට දාසකම් කිරීම. මනුස්මෘතිය කියලා කියන්නේ ස්වධර්ම ගැන කියවෙන මූලාශ්‍රය. මනුස්මෘතිය තමයි තියෙන්නේ බ්‍රාහ්මණයෝ මොනවද කරන්නට ඕන දේවල්, ක්ෂත්‍රීය වංශයයි මොනවද කරන්නට ඕන. මේ විදිහට එක එක වර්ණයේ විසින් කරන දේවල් ගැන කියලා තියෙන්නේ මනුස්මෘතිය කියන පොතේ. මනුස්මෘතියේ එහෙනම් සඳහන් වෙන්නේ ස්වධර්ම විදිහට මොකක්ද? මනුස්මෘතිය සඳහන් වෙන්නේ ත්‍රිවිධ වර්ණයට දාසකම් කිරීම. ඔහු අතිශයින්ම කනගාටුදායක කටුක ජීවිත උරුමකම් කරගෙන හිටපු පිරිසක්. ඒ අයට මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි වුණා. ධනවත් වංශවත් කුලවත් ජනයාගේ පාරම්පරික මෙහෙකරුවන් විදිහට මුළු ජීවිතේම ගත කිරීමට ශුද්‍රයන්ට සිදු වෙලා තිනවා. මේ විදිහේ පුංචි විස්තරයක් අපිට කරන්නට වෙනවා. ලකුණු 6ක් ලැබෙන ප්‍රශ්නයක් නිසා ලකුණු 6ක් ලැබෙනවා. එතකොට කරුණු වශයෙන් අපිට දක්වන්නට කරුණු නැහැ. කියන්නේ මොනවද? දාසකම් කිරීම තමයි එකම ස්වධර්මයේ විදිහට දැක්වෙන්නේ කියලා. එහෙනම් මේ දාසකම් කිරීම, බැලමෙහෙවරකම් කිරීම සම්බන්ධව පුංචි විස්තරයක් අපිට කරන්නට වෙනවා. ඔවුන්ට ආගමික අයිතිවාසිකම් හිමි වුණේ නැහැ. යාග කරවීමට, ඒවට සහභාගී වීමට තහනම්. ආගමික පාඨ ගායනා කිරීමට හෝ සවන් දීම, ආගමික කටයුතු වලට සම්බන්ධ වීමට තහනම්. ශුද්‍රයෙකු වේද පාඨයක් ගායනා කළොත් හෝ ශ්‍රවණය කළොත් ඉතා දරුණු අමානුෂික දඬුවම් දීම පවා සිදු වෙලා තියෙනවා. බොහෝ ශුද්‍රයෝ උන්ගේ ස්වාමිවරුන් විසින් විකිණිය හැකි, මිලදී අනුන්ට ලබාගත හැකි තත්ත්වයක පසු වෙලා තියෙනවා. තමන්ගේ ජීවිතය පිළිබඳ ස්වාධීනව පෞද්ගලික තීරණ ගන්න ශුද්‍රයන්ට අයිතියක් නැහැ. විවිධාකාර වූ වහල් සේවාවන් වල, කසල සෝදනයේ වගේ රැකියාවල තමයි නිරත වෙන්න සිද්ධ වුණේ.
රාජ්‍ය පාලනය සහ ඊට සම්බන්ධ කිසිදු කටයුත්තකට කොහොමවත් සම්බන්ධ වෙන්නට සුද්‍රයන්ට ඉඩ තිබුණේ නැහැ. නිතරම ඒ අයව කවුරු හරි පාලනය කළා, කාගේ හරි යටතේ සිටිය යුතු වුණා. Taman කැමති රැකියාවක් කරන්න, පෞද්ගලිකව ධනෙ රැස් කරලා පරිහරණය කරන්න, ඒ වගේ ආර්ථික වශයෙන් ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ආගමික සමාජීය මේ කිසිදු අංශයකින් ඔවුන්ට වරප්‍රසාදයක් ලැබිලා තිබුණේ නැහැ. ඒ සියලු අංශයන් යටතේ ඒ සියලු අංශයන් වලින් යටත්ව ගත කිරීම තමයි ශුද්‍ර වර්ණයට හිමි වෙලා තිබුණු තත්ත්වය. ඒ ගැන අපිට එහෙම පැහැදිලි කරලා කියන්නට වෙනවා. ඊළඟට බලමු අපි 4 වෙනි අනුප්‍රශ්නයේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව සැකසුණු බුද්ධ කාලීන ಭಾರತ සමාජ විෂමතා කෙරෙහි බලපෑ වර්ණ ධර්ම බුදුරදුන්ගේ විචාරයට ලක් වූ අයුරු විමසන්න කියන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නය සඳහාත් ලකුණු 6ක් ලැබෙනවා. එහෙනම් අපිට ඒ ගැන විස්තරයක් කරන්නට වෙනවා. බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව සැකසුණු බුද්ධ කාලීන ಭಾರತ සමාජ විෂමතා කෙරෙහි බලපෑ වර්ණ ධර්ම බුදුරදුන්ගේ විචාරයට ලක්වෙච්ච ආකාරය. පාඩමේ සඳහන් වෙනවා බ්‍රාහ්මණික ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේගේ අවධානයට යොමු වුණා, සාකච්ඡා වුණා කියන එක ගැන. එහෙත් මේ පාඩමේදී ඒ පිළිබඳව විස්තරයක්, දීර්ඝ විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය ඉගැන්වීම් සමුදායක් මම ඔබට කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ මේ ඉගැන්වීම ගැන ජීව විද්‍යාත්මක සාධක, ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. සමාජ විද්‍යාත්මක, ඓතිහාසික සාධක, ආචාර විද්‍යාත්මක සාධක, නීති විද්‍යාත්මක සාධක කියන සාධක ඇසුරින් සාකච්ඡා කරලා තියෙනවා. අපි බලමු බ්‍රාහ්මණික ඉගැන්වීම් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ජීව විද්‍යාත්මක අදහසක් කොහොමද දක්වලා තියෙන්නේ කියලා. සඳහන් වෙනවා එක තැනකදී අස්සලායන සූත්‍රයේ අස්සලායන නුඹ බැමිණියන් ඍතුවන බව, ගැබ් ගන්නා බව, ප්‍රසූත කරන බව, කිරි පොවන බව දැක තිබේද? ඒ විදිහට බුදුරජාණන් වහන්සේ විමසනවා කොහොමද අස්සලායන නුඹ බැමිණියන් ඍතුවන බව, ගැබ් ගන්නා බව, ප්‍රසූත කරන බව, කිරි පොවන බව දැක තිබේද? මෙතන පාඩමේ සඳහන් වෙනවා අස්සලායන පැමිණිලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ වර්ණය උසස් කියලා ප්‍රකාශයට පත් කරපු ආකාරය ගැන සඳහන් වෙන තොරතුරක් පාඩමේ සඳහන් වෙනවා. අපි බලමු. එතකොට අස්සලායන ඇවිල්ලා මෙන්න මෙහිමයි ප්‍රකාශ කරන්නේ. බෞද්ධ ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයෝ මෙසේ කීවාහුය. බ්‍රාහ්මණයෝ ශ්‍රේෂ්ඨයි, සෙසු වර්ණ කුල පහත්, බ්‍රාහ්මණ වර්ණය සුක්ලයි, සෙසු වර්ණ කෘෂ්ණයි. ඒ විදිහට ඉගැන්වීම් සමුදායක් කරලා තියෙනවා. ඉතින් එතනදී අස්සලායන බ්‍රාහ්මණය එහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ අස්සලායනකින් අහනවා ප්‍රශ්න. අස්සලායන, ඔබ දැකලා තියෙනවද බ්‍රාහ්මණියෝ ඍතු වෙනවා? කියන්නේ මාසික සුද්ධියට පත් වෙලා දරුවන් ලැබීමට සුදුසු තත්වයට, ගැබ් ගැනීමට සුදුසු තත්වයට පත් වෙනවා දැකලා තියෙනවද? ඊට අමතරව ගැබ් ගන්නවා දැකලා තියෙනවද? ප්‍රසූත කරන බව දැකලා තියෙනවද? බමුණු දරුවන්ට කිරි පොවනවා දැකලා තියෙනවද? දැකලා තියෙනවා කියලා සඳහන් කරනවා. අස්සලායන ප්‍රකාශ කරනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එහෙනම්
මහා බ්‍රහ්මයා විසින් මෙව්වා කියන එක මුලාවක්, බොරුවක්. එහෙනම් මේ දරුවන් හදලා තියෙන්නේ. ලෝකයට දායාද කරලා තියෙන්නේ බමුණු කාන්තාවන්. ඒ නිසා බවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨ වූවාහුය. බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨය සෙසුවර්ණ කුල පහත් ඔය විදිහට කරන ප්‍රකාශය බ්‍රාහ්මණයා උපන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඒ විදිහට කරන ප්‍රකාශයන් වැරදි බව අස්සලායන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විචාරයට ලක් කරලා තියෙනවා. එනම් ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමේදී අස්සලායන බ්‍රාහ්මණයා විසින් බුදුරජාණන් වහන්සේට තම කුලය පිළිබඳ උසස් ආකාරයක් ප්‍රකාශ කරන අවස්ථාවේදී එහි පවතින වැරදි සහගත අදහස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීමට ලක් කරලා තියෙනවා කියන එක අපිට ඒ විදිහට නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට පුළුවන් එක කාරණාවක් විදිහට. ඊළඟට ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මිනිස්සු තුළ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර ආදී මේ වර්ණ භේදයෙන් නෙවෙයි පවතින්නේ සත්ව කියන තත්වයේ පවතින්නේ කියලා උගන්වන අවස්ථාවක් තියෙනවා වාසෙට්ට සූත්‍රයේ. වාසෙට්ට සූත්‍රයේ මම ඒ ගාථාව කියලා දෙන්න යථා ඒතාසු යථා ඒතාසු ජාතිසු ජාතිසු ඊළඟට ලිංගං ජාති මයං පුතු ලිංගං ජාති මයං පුතු ලිංගං ජාති මයං පුතු ලිංගං ජාති මයං පුතු ජාති මයං පුතු ඒවන් නත්ති මනුස්සේසු මනුස්සේසු ලිංගං ජාති මයං පුතු ලිංගං ජාති මයං පුතු. ඒ විදිහට අපිට කියන්න පුළුවන් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යථා ඒතාසු ජාතිසු ලිංගං ජාති මයං පුතු. ගස්වැල් ආදියේදී ලිංග විදිහට අපිට වෙන් කරලා දක්වන්න පුළුවන්. ලිංග කියලා කිව්වේ විවිධ ස්වරූප තියෙනවා. ගස්වැල් වල විවිධතා තියෙනවා. අඹ ගස්, පොල් ගස් එහෙම ගත්තම ඒවන් නත්ති මනුස්සේසු ලිංගං ජාති මයං පුතු. ඒ වගේ වෙනසක් නැහැ ලිංග ભેදය හැරෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියලුම දෙනා මිනිසුන් සත්වයින් කියන ඉගැන්වීම තමයි කියන්නේ. එතකොට බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර කියන මේ වර්ණ ධර්මයන් ප්‍රතික්ෂේප කරපු එක අවස්ථාවක් තමයි වාසෙට්ට සූත්‍රයේදී ගස්වැල් ආදී විවිධතා වෙනස්කම් තියෙන්නට පුළුවන්. එහෙත් මිනිසුන් එක හා සමාන වූ ස්වරූපයෙන් සිටින බව බුදුරජාණන් වහන්සේ දක්වා ඇති අවස්ථාව කියලා අපිට පිළිතුරු ගොනු කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණ කුලයම උසස් කුලයේ විදිහට සැලකීම සුදුසු දෙයක් නොවන බව. අස්සලායන සූත්‍රයේ දක්වා ඇති ආකාරයට යෝන සහ කාම්බෝජ දෙරටේ කලින් කලට ආර්යයන් සහ දාසයන් බවට පත්වෙන ආකාරයක් දක්වනවා. අය්‍යෝ හුත්වා දාසෝ හෝති අස්සලායන සූත්‍රයේ දක්වනවා කාම්බෝජ කියන දෙරටේ යෝන සහ කාම්බෝජ. යෝන සහ කාම්බෝජ
රටවල් දෙකේ මෙන්න මේ තත්ත්වය තියෙනවා. මම අවශ්‍ය දේවල් විතරයි කියලා දෙන්න. ඔබ පිළිතුරක් ලියද්දී ඒවා ගොනු කරලා ලියන්නට ඕන. අය්යෝ හුත්වා හුත්වා දාසෝ හෝති. ඊළඟට දාසෝ හුත්වා අය්යෝ හෝති. මොකක්ද මේ කියන්නේ? අය්යෝ හුත්වා දාසෝ හෝති, දාසෝ හුත්වා අය්යෝ හෝති. සමහර විට ආර්යෝ දාසයෝ වෙනවලු, දාසයෝ ආර්යෝ වෙනවලු. සමහර කාලවලදී තමන්ට තියෙන බලපුරුවන්කාරකම් ආර්ථිකමය අතින් දුර්වල වෙනකොට දාසයෝ වෙනවා. බලපුරුවන්කාරකම් තියෙන දාසයෝ ආර්යෝ බවට පත් වෙනවා. සමහර තැන්වල යෝන සහ කාම්බෝජ වගේ ප්‍රදේශවල. ඒ වගේ ඉගැන්වීමක් බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මනික ආදී වර්ණ ධර්මයේ ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක් තමයි වසල සූත්‍රයේ සඳහන් වන නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියන ඉගැන්වීම. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වර්ණ ධර්මයේ ප්‍රතික්ෂේප කරලා තියෙන අවස්ථාවන් ගැන අපිට පෙළගස්වන්නට පුළුවන්. ලකුණු 6ක ප්‍රශ්නයක් ලැබෙන්නේ. ඒ නිසා උදාහරණ 3ක් වගේ දක්වලා පිළිතුරු සැපයීමෙන් පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා අවශ්‍ය කරන ලකුණු ලබා ගන්නට. ඊළඟට අපි බලමු දෙවැනි ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නේ. ඔබට පැහැදිලි තැනක් තියෙනවා නම් අපිට දැනුවත් කරන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ බලමු. බුද්ධ කාලේ ಭಾರತයේ පැවති රාජාණ්ඩු 4ක් හා ඒවා පාලනය කළ රජවරුන් 4 දෙනෙක් නම් කරන්න. බුද්ධ කාලේ ಭಾರತයේ පැවති රාජාණ්ඩු 4ක්. දෙවෙනි පාඩම. බුද්ධ චරිතයේ පොතේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම බුද්ධ කාලීන ಭಾರತೀಯ දේශපාලන පසුබිම කියන පාඩම. බුද්ධ කාලීන ಭಾರತೀಯ දේශපාලන පසුබිම කියන පාඩම. ඒ පාඩමට අදාළවයි 2015 2016 අවුරුද්දෙත් මේ විදිහේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. 2016 2017 අවුරුද්දේ දෙවැනි ප්‍රශ්නය බුද්ධ කාලීන ಭಾರತයේ පැවති රාජාණ්ඩු 4ක් හා ඒවා පාලනය කළ රජවරුන් 4 දෙනෙක් නම් කරන්නට කියන මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා කියලා අපි ඊට කලින් පාඩම් සාකච්ඡාවලදීත් සාකච්ඡා කරලා තියෙනවා. 2017 2018 අවුරුද්දේ දෙවැනි ප්‍රශ්නයේ විදිහට මේ පාඩමට අදාළව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. 2018 2019 අවුරුද්දෙත් මේ පාඩමට අදාළව ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ 2018 2019 අවුරුද්දේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේදී මේ පාඩමට අදාළව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. එක වර්ෂයකදී ප්‍රශ්නයක් ඉදිරිපත් වුණේ නැත්නම් ඊළඟ වර්ෂයේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. එහෙනම් මේ පාඩමට අදාළව බලන්න 2018 2019 අවුරුද්දේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. මේ වතාවේදී පළවෙනියටම 2016 2017 අවුරුද්දේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ බුද්ධ කාලීන ಭಾರತයේ පැවති රාජාණ්ඩු 4ක් හා ඒවා පාලනය කළ රජවරුන් 4 දෙනෙකු නම් කරන්නට කියලායි කියන්නේ. එතනදී අපිට පිළිතුර පාඩමේම ඇතුළත් වෙනවා. දෙවැනි පාඩමේ සඳහන් වෙන්නේ. දෙවැනි පාඩමේ මේ පාඩමේ සඳහන් වෙනවා රාජ්‍ය 4ක් මුළු ಭಾರತයේම සමූහාණ්ඩු කිහිපයක් ගැන. එකල ಭಾರතයේ පැවති බලවත් ප්‍රධාන රාජ්‍ය 4ක් හා සමූහාණ්ඩු කිහිපයක්. පළවෙනියටම සඳහන් වෙනවා රාජාණ්ඩු 4. මොනවද? මගධ රාජ්‍ය, කෝසල රාජ්‍ය, වත්ස රාජ්‍ය, අවන්ති රාජ්‍ය කියලා. එහෙනම් රාජාණ්ඩු 4. ප්‍රධාන රාජාණ්ඩු 4. මේ රාජාණ්ඩු 4 ගැනම පාඩමේදී විස්තර කරලා සාකච්ඡා කරලා තියෙනවා. පළමුව මගධාධිපති රජතුමන් වූයේ බිම්බිසාරය. කොහෙද? මගධ රාජ්‍යයේ අගනුවර වූයේ රජගහනුවරයි. පළවෙනි රජතුමා කවුද? මගධේ බිම්බිසාර රජතුමා.
අහන්න ප්‍රශ්නේ ආයෙත් බලන්න. ප්‍රශ්නය අහන්නේ බුද්ධ කාලීන ಭಾರತೀಯ පැවති රාජාණ්ඩු 4ක් හා ඒවා පාලනය කළ රජවරුන් 4 දෙනෙකු නම් කරන්නට කියලා. එහෙනම් මේ ප්‍රශ්නයේදී අපිට මගධය කියලා දක්වන්න පුළුවන්. පාලනය කරලා තියෙනවා බිම්බිසාර රජතුමා. එහෙම නැත්නම් අජාසත්ත රජතුමා කියලා එහෙම දක්වන්න පුළුවන්. ඊළඟ රාජ්‍ය ගැන අපිට කතා කරන්නට වෙනවා. රාජාණ්ඩු 4න් ඊළඟට මේ සාකච්ඡා කරන්නේ මගධ රාජ්‍ය, ඊළඟට කෝසල රාජ්‍ය. කෝසල රාජ්‍යයේහි අගනුවරුනේ සවැත් නුවර පසේනදි කොසල් රජතුමා රජකම් කරලා තියෙනවා. කෝසල රාජ්‍යයේ රාජාණ්ඩුවක් පසේනදි කොසල් රජතුමා රජකම් කරනවා. ඊළඟට පාඩමේ විස්තර වෙනවා ඊළඟ රාජාණ්ඩුව ගැන. කෝසල රාජාණ්ඩුව ගැන කතා කරලා ඊළඟ රාජාණ්ඩුව ගැනත් සාකච්ඡා කරනවා. මේ එක එක රාජාණ්ඩු ගැනත් අහන්න පුළුවන්. ඊළඟට වත්ස රාජ්‍ය. වත්ස රාජ්‍ය අගනුවර වූයේ කොසබෑ නුවරයි. ඒවා දක්වන්නට අවශ්‍ය නැහැ. රාජාණ්ඩු 4ක් සහ ඒ වගේ පාලකයෝ 4 දෙනෙක් තමයි නම් කරන්නට තියෙන්නේ. ඊළඟට රාජාණ්ඩුවකින් යුක්ත වැදගත් රාජාණ්ඩුවකින් යුක්ත විය කොසබෑ නුවර තමයි රාජ්‍ය. ඒ අනුව බුද්ධ කාලයේදී වත්ස රාජධානියෙහි පාලකයා වූයේ උදේනි රජතුමා. උදේනි රජතුමා තමයි රජතුමා බවට පත් වෙලා ඉඳලා තියෙන්නේ. මීට අමතරව මේ එක එක රාජාණ්ඩුවක් ගැන ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඊළඟට වත්ස රාජ්‍යයෙන් පස්සේ ඊළඟ රාජාණ්ඩුව මොකක්ද කියලා අපි බලමු. ඊළඟ රාජාණ්ඩුව ගැනත් කතා කරලා ඒ රාජාණ්ඩුවේ පාලකයා කවුද කියලා මේ පාඩමේ සඳහන් වෙලා තියෙනවා. මේ ඒ රාජාණ්ඩුව ගැන සඳහන් වෙන තොරතුරු. ඊළඟට සඳහන් වෙනවා බුද්ධ කාලීන ಭಾರತೀಯ පැවති අනෙක් රාජාණ්ඩුව අවන්තියෙහි පිහිටියේය. එහි අගනුවර වූයේ උදේනි නගරයයි චන්නපජ්ජෝත නම් රජු උදේන නුවර වෙසමින් අවන්තිය පාලනය කළා කියලා සඳහන් වෙනවා. හරි, ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු අපි ලබා ගන්නට යෙදුණා. ඔබ ලියා ගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට පාලකයා 4 අගතියෙන් තොරව පාලන කටයුතු සිදු කළ යුතුය යන්න රාජාණ්ඩු පාලන බෞද්ධ මූල ධර්මයකි. මෙහි සඳහන් 4 අගතිය ලියා දක්වන්න. මේ වගේ ප්‍රශ්නයකදී අපි කරන්නට ඕන 4 අගතිය ලියා දැක්වීම. මුලින් කියනවා සමූහාණ්ඩු ගැන කියනවා. පාලකයා 4 අගතියෙන් තොරව පාලන කටයුතු සිදු කළ යුතුය යන්න රාජාණ්ඩු පාලන බෞද්ධ මූල ධර්මයකි. මෙහි සඳහන් 4 අගතිය ලියා දක්වන්න. අපිට වැදගත් වෙන්නේ 4 අගතිය ලියා දක්වන්නට කියන එක. පාලකයා 4 අගතියෙන් තොරව පාලන කටයුතු සිදු කළ යුතුයි. ඒවා ගැන අපි සමහර විට හිතන්නට පුළුවන්. මේ 4 අගතියෙන් තොරව පාලන කටයුතු කරන්නට ඕන කියනකොට රාජාණ්ඩු පාලන මූල ධර්ම රාජාණ්ඩු ගැන එහෙම කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම රාජාණ්ඩුවල පාලනය කරපු අය ගැන මුකුත් කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්නයකදී අහන්නේ 4 අගතිය ලියා දක්වන්න කියන එක තමයි මේකේ ප්‍රධාන දේ. ඡන්ද අගතිය, දෝෂ අගතිය, දෝෂ අගතිය, ඊළඟට ඡන්ද අගතිය, දෝෂ අගතිය, බය අගතිය, ඊළඟට මෝහ අගතිය. මෝහ අගතිය. ඡන්ද අගතිය, දෝෂ අගතිය, මෝහ අගතිය. මේ කියන 4 අගති තමයි
අපි නම් කරන්නට ඕන සතර අගති නම් කිරීම පමණයි අපි ඒ වගේ ප්‍රශ්නයකදී කරන්නට ඕන. ඡන්ද දෝෂ බය මෝහ කියන අගති ධර්ම හතර නම් කිරීම. එකල ලිච්ඡවීන් කළ වේසාලීහි පැවති රාජ්‍ය පාලන ව්‍යවස්ථා මාලාවක් වූ සත්‍ය අපරිහානීය ධර්ම රාජ්‍ය පාලන මූල ධර්මයක් ලෙස සැලකිය හැකි ආකාරයේ කෙටියෙන් විස්තර කරන්නට කියලා කියන්නේ. ලකුණු 6ක් ලැබෙනවා පළවෙනි දෙවැනි පාඩමේ. දොළොස්වෙනි පිටුවේ තමයි පිළිතුරු සඳහන් වෙන්නේ. දෙවැනි පාඩමේ 12වෙනි පිටුවේ සමූහාණ්ඩු ගැන සාකච්ඡා කරන තැන තමයි මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ. රාජාණ්ඩු වලින් අනතුරුව සමූහාණ්ඩු ගැන කතා කරනවා. සමූහාණ්ඩු දක්වලා තියෙනවා පාඩමේ 12වෙනි පිටුව බලන්න. සමූහාණ්ඩු දක්වලා ඊට පස්සේ දක්වනවා සප්ත අපරිහානීය ධර්ම මොනවද කියලා දක්වලා තියෙනවා, සඳහන් වෙනවා. අපි බලමු කොහොමද සඳහන් වෙන්නේ කියලා. මේ තියෙන්නේ සමූහාණ්ඩු කිහිපය. ශාක්‍යයන්ගේ කපිලවස්තුව, ලිච්ඡවීන්ගේ වේසාලි, ඔය විදිහට රාජාණ්ඩු 9ක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ලිච්ඡවීන්ගේ සප්ත අපරිහානීය ධර්ම වලින් පෙනේ. සාමූහිකව රජදරුවන් පිරිසක් විසින් පාලනය කරන ලද සමූහාණ්ඩුවල ප්‍රබල හා ක්‍රමවත් රාජ්‍ය පාලන ව්‍යවස්ථාවක්ද වූ බව ලිච්ඡවීන්ගේ සප්ත අපරිහානීය ධර්ම වලින් පෙනේ. ඔවුහු මූලික ව්‍යවස්ථා 7ක් අනුව වේසාලිය පාලනය කළේය. විශාලාව පාලනය කරද්දී භාවිත කරපු ක්‍රමවේද 7 දක්වලා ඒ ගැන හැඳින්වීමක්, ඒ ගැන පැහැදිලි කිරීමක්, විස්තර කිරීමක් තමයි කරන්නට තියෙන්නේ. මෙම සප්ත අපරිහානීය ධර්ම බුදුරජාණන් වහන්සේ විසින්ද අගය කොට ඇති අතර ලිච්ඡවීහු මෙම පිළිවෙත් සත නිසා පැරදවිය නොහැකි බලවත් සමූහාණ්ඩුවක් පවත්වාගෙන ගියා කියලා සඳහන් වෙනවා. මෙවැනි ව්‍යවස්ථාවන් අනෙකුත් සමූහාණ්ඩුවලත් තියෙන්නට ඇති කියලා සඳහන් කරනවා. එන අපිට ප්‍රශ්නයේදී මොකද කරන්නට තියෙන්නේ? අපි කරන්නට ඕන මේ සප්ත අපරිහානීය ධර්ම කියන්නේ මෙන්න මේවා. මේවාට අනුව කටයුතු කරලා තියෙනවා ලිච්ඡවී සමූහාණ්ඩුවේ රජවරුන් විසින්. නිතර රැස් වෙමින්, සමගිව රැස්ව සමගිව කටයුතු කර සමගිව විසිර යෑම තුලින් නොපැන වූ නීති නොපැනවමින්, පැන වූ නීති ආරක්ෂා කර ගනිමින්, වැඩිහිටියන්ට ගරු කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම කරමින්, කුලකාන්තාවන් ආරක්ෂා කරමින්, පූජනීය ස්ථානවලට කඩ නොකොට අවශ්‍ය වතාවත් කිරීම, ගුණවත් රහතුන්ට සිය රාජ්‍යයේ නිසි රැකවරණය සලසා දීම කියන කරුණු 7ට අනුව පාලනය කිරීමත් එක්ක ආගමික, සමාජීය, ආධ්‍යාත්මික සියලු අංශයන් වලින් හොඳ මට්ටමක පැවතුණු රාජ්‍යයක් බවට පත් කර ගන්නට මේ සමූහාණ්ඩු පාලන ක්‍රමයක් විදිහට ඉගැන්වෙච්ච සප්ත අපරිහානීය ධර්ම වැදගත් වෙනවා කියලා අපිට සාමාන්‍ය විස්තරයක් කරන්නට පුළුවන්. ඒ කල ලිච්ඡවීන් කළ වේසාලීහි පැවති රාජ්‍ය පාලන ව්‍යවස්ථා මාලාවක් වූ සප්ත අපරිහානීය ධර්ම රාජ්‍ය පාලන මූල ධර්මයක් ලෙස සැලකිය හැකි ආකාරයේ කෙටින් විස්තර කරන්නට කියලා. නිතර රජ ඇමතිවරු එකතු වෙන්නට ඕන. රට පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නට ඕන. පිරිස එකතු වෙලා කතා බහ කරන්නට ඕන. තියෙන අඩුපාඩු, ගැටලු තියෙන දේවල්. ඒ වගේම තමයි සමගිව රැස් වෙලා සමගිව කටයුතු කරලා සමගිව විසිර යෑම කියන කාරණේ. පාලනයක් තුල අනිවාර්යයෙන්ම වැදගත්ම වෙන කාරණාවක්. වර්තමාන දේශපාලනික ඉගැන්වීම තුළ සමගිව රැස් වෙලා සමගිව කටයුතු කරලා සමගිව විසිර යෑම කියන එක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. පැන වූ නීති නොපනවමින් පැන වූ නීති කඩ නොකර සිටීමට කටයුතු කිරීම, වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම, කුලකාන්තාවන් ආරක්ෂා කිරීම, පූජනීය ස්ථාන වලට කඩ නොකොට අවශ්‍යතාව ඉටු කර දීම, ඊළඟට ගුණවත් රහතුන්ට සිය රාජ්‍යයේ රැකවරණය සලසා දීම කියන කටයුතු කාරණාවන් ඉතාමත් වැදගත් වෙනවා රාජ්‍ය පාලන මූල ධර්මයක් විදිහට. හොඳයි, ඒ පිළිබඳව ඔබට පැහැදිලි වෙන්නට ඇති. ඊළඟට දැහැමි රාජ්‍යයක් උදෙසා රාජ්‍ය පාලකයාගේ වගකීම් කවරේදයි බෞද්ධ දේශපාලන මූල ධර්ම ඇසුරින් සාකච්ඡා කරන්න. දැහැමි රාජ්‍යයක් උදෙසා රාජ්‍ය පාලකයාගේ වගකීම්
මොනවද කියලා අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනියටම දස සක්විතිවත් අපිට දක්වන්නට පුළුවන්. දස සක්විතිවත්. දස මම වෙලා ගත වෙන නිසා මම කියන්නම් ලියා ගන්න. පළවෙනි එක තමයි දස සක්විතිවත් වලට අනුව පාලකයා විසින් පාලන කටයුතු ගෙන ගිය යුතුය යන ඉගැන්වීම බුදුදහමේ උගන්වලා තියෙනවා කියන එක අපිට කියන්නට වෙනවා. දරුවන් ඇතුළු රජපෞලේ පිරිසට ධාර්මික රැකවරණය සැලසීම. අමුදරුවන් ඇතුළු රජපෞලේ පිරිසට ධාර්මික රැකවරණය සැලසීම පළවෙනි සක්විතිවත. රට රකින්න බලසෙනගට ධාර්මික රැකවරණය සැලසීම දෙවැනි කාරණේ. තුන්වෙනි කාරණේ රාජ්‍ය සේවයේ නීතු විවිධ තනතුරු දරන ශාස්ත්‍රීය පිරිසට ධාර්මික රැකවරණය සැලසීම. ඊළඟට කෘෂිකර්මාන්තය ආදී නිෂ්පාදන කටයුතු වල නිරත වන බ්‍රාහ්මණ ගෘහපතීන්ට ධාර්මික රැකවරණය සැලසීම. කුඩා ගම්වල වැසියන්ට හා ජනපදවාසීන්ට ධාර්මික රැකවරණය සැලසීම. ජනතාවගේ සදාචාර වර්ධනයට සංවර්ධනයට මඟ පෙන්වන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස්වලට ධාර්මික රැකවරණය සැලසීම. තිරිසනුන්ට හා පක්ෂීන්ට ධාර්මික රැකවරණය සැලසීම. ඊළඟට රටේ ආධාර්මික ක්‍රියා ඇති නොවන විදිහට කටයුතු කිරීම. රටේ දිලිඳු ජනයාට ධනය ලබා දීම. සිල්වත් ගුණවත් වියත් මහන බමුණන්ගේ අවවාද අනුශාසනා ලබා ගනිමින් රට පාලනය කිරීම කියන දස සක්විතිවත්. මේ 10ම ඔබට ලියන්නට බැරි වෙන්නට පුළුවන්. ඊළඟට අපිට මේ දස සක්විතිවත් වලින් ගැන්වෙන 10 සංක්ෂිප්ත කරලා කරුණු 4ක් යටතේ දක්වන්න පුළුවන්. මම ඒ කරුණු 4 ලියලා පෙන්වන්නම්. ධාර්මික රාජ්‍ය පාලනය. ධාර්මික රාජ්‍ය පාලනය. පාලකයෙකු විසින් ධාර්මික රාජ්‍ය පාලනයක් කරන්නට ඕන කියන එක දස සක්විතිවත් වලින් කියවෙනවා. ඊළඟට මිනිස් තිරිසන් ආදී සෑම කොටසකටම ආරක්ෂාව ලබා දීම. මිනිස් තිරිසන් ආදී සෑම කොටසකටම රැකවරණය සැලසීම. ඊළඟට නීතිය ක්‍රියාත්මක කිරීම. පාලකයා විසින් නීතිය ක්‍රියාත්මක කරවීම. සහ සුදුසු පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා ගැනීම කියන දේවල් ධාර්මික පාලකයෙක් විසින් ධාර්මිකත්වය සඳහා සිදු කළ යුතු දේවල්. සුදුසු පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා ගැනීම. මේ කරුණු 4 තමයි ප්‍රධාන වශයෙන් දස සක්විතිවත් වලින් කියවෙන්නේ. ධාර්මිකය විදිහට පාලනයක් ගෙන යන්න. දැහැමි රාජ්‍යයක් උදෙසා රාජ්‍ය පාලකයාගේ වගකීම් මොනවද? ධාර්මික රාජ්‍ය පාලනයක් කිරීමට අවශ්‍ය මිනිස් තිරිසන් ආදී සෑම කොටසකටම රැකවරණය සැලසීම හා සම්බන්ධ කරුණු ඇතුළත් වෙන නීතිය ක්‍රියාත්මක කරවීම හා සම්බන්ධ ඉගැන්වීම් ඇතුළත් සුදුසු පුද්ගලයන්ගෙන් උපදෙස් ලබාගෙන කටයුතු කළ යුතුයි කියලා කරුණු දැක්වෙන දස සක්විතිවත් අනුගමනය කිරීම. එකක්. දස සක්විතිවත්. දස සක්විතිවත්. ඊළඟට අපි මුලින් කතා කරපු සප්ත අපරිහානීය ධර්ම. සප්ත අපරිහානීය ධර්ම ධාර්මික පාලකයෙක් බවට පත් වෙන්න වැදගත් වෙන ඉගැන්වීමක්. ඒ ගැන
මතක් කරනවා නැවත ඒක අපි අවධානයට ගන්නේ නැහැ. ඊළඟට තවත් විශේෂ ඉගැන්වීමක් තමයි පාලකයෙක් විසින් පාලන කටයුතු ධාර්මිකව කරගෙන යන්නට අනුගමනය කළ යුතු ප්‍රධාන ඉගැන්වීමක් තමයි සතර සංග්‍රහ වස්තු. සතර සංග්‍රහ වස්තු. දානය මොනවද? දානය, ප්‍රිය වචනය, ඊළඟට අර්ථ චර්යාව, සමානාත්මතාවය. මේකත් පාලකයෙක් ධාර්මිකත්වය ඇති කරගන්න අනුගමනය කළ යුතු කාරණාවන් කිහිපයක්. සතර සංග්‍රහ වස්තු. ඊළඟට තවත් ඉගැන්වීමක් තමයි දස රාජධර්ම. දානං සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝදෝ අවිහිංසාච කන්තිච අවිරෝධතා කියන දස රාජධර්ම. මේවා ගැන මේ ඔක්කොම ගැන විස්තරයක් ලියන්නට අපිට සෑහෙන කාලයක් ගත වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කරුණු ඔක්කොම සංග්‍රහ කරලා දක්වමින් එහෙම ඔබට සාකච්ඡා කරන්නට බෑ. මේ වගේ කරුණු කිහිපයක් තියෙන එකක් නම් කරුණු 4 දක්වලා ඔබට ලියන්නට පුළුවන් මේ වගේ ඉගැන්වීම්. ඊළඟට දස රාජධර්ම දානේ ප්‍රිය වචන දානයන් සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං මේ දස රාජධර්ම කියන කොටස යටතේ සාකච්ඡා කරන ඉගැන්වීම්. මේ වගේ ඉගැන්වීම් පාලකයෙක්ගේ ධාර්මිකත්වයට හේතු වෙනවා කියලා සාමාන්‍ය විස්තරයක් අපිට ලියන්නට පුළුවන්. ඒ වගේම තමයි සතර අගතියෙන් වෙන්වීමත් අපිට ගන්නට පුළුවන්. ඡන්ද දෝෂ බය මෝහ කියන අගති ධර්ම 4න් වෙන්වීම කියන එක. ඊළඟට 3 වෙනි ප්‍රශ්නේ. බුද්ධ කාලන ಭಾರತೀಯ පැවති ආර්ථික නිෂ්පාදන 4ක් නම් කරන්නට කියන ප්‍රශ්නේ. බුද්ධ කාලීන ಭಾರತයේ පැවති ආර්ථික නිෂ්පාදන 4ක් නම් කරන්නට කියලා කියන්නේ 3 වෙනි පාඩමේ 15 වෙනි පිටුවේ 3 වෙනි ඡේදය. 3 වෙනි පාඩම බුද්ධ කාලන ಭಾರತೀಯ ආර්ථික පසුබිම කියන එක. පළවෙනි කොටසේ තියෙනවා පාඩම් 4ක්. ඒ පාඩම් 4න් 3 වෙනි පාඩම තමයි බුද්ධ කාලන ಭಾರತೀಯ ආර්ථිකමය වශයෙන් කොහොමද තිබුණේ කියන එක. ඒ පාඩමේදී සාකච්ඡා කරනවා කෘෂිකර්මයේ සත්ව පාලනය හා දීවර කටයුතු ඒ වගේ කරුණු 4ක් යටතේ තේමා 4ක් යටතේ මේ පාඩමේදී තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. කෘෂිකර්මයේ සම්බන්ධ ඉගැන්වීම්, සත්ව පාලනය සහ දීවර කටයුතු සම්බන්ධ ඉගැන්වීම්. ආර්ථික අංශයක් විදිහට විවිධ නිෂ්පාදන සහ කර්මාන්ත ආශ්‍රිත ඉගැන්වීම්, ඊළඟට භාණ්ඩ බෙදා හැරීම හා වෙළඳාම පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් කතා කරනවා. කියන එක යටතේ විවිධ සේවා සැපයීම් වලට අදාළ කටයුතු කියන තොරතුරු මෙතනදී සාකච්ඡා කරන මේ පාඩමේදී. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි බුද්ධ කාලන ಭಾರತයේ පැවති ආර්ථික නිෂ්පාදන 4ක් නම් කරන්නට කියලා. ආර්ථික නිෂ්පාදන 4ක් නම් කරන්නට කියලා කියන්නේ. මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරු තියෙනවා 3 වෙනි පාඩමේ 15 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයේ. 3 වෙනි ඡේදයේ සඳහන් වෙන්නේ රෙදිපිලි නිෂ්පාදනය, සම්භාණ්ඩ නිෂ්පාදනය, දැව නිෂ්පාදනය කියලා දැක්වෙන තැන අවසානම ඡේදේ වාක්‍ය කිහිපයක් තියෙන ඡේදේ. ඔව්. අපි බලමු කොහොමද ඒ ගැන සඳහන් වෙලා තියෙන්නේ කියලා. අපි නිෂ්පාදන කිහිපයක් නම් කරගනිමු. ඔව්. රෙදිපිලි නිෂ්පාදනය මේ තියෙන නිෂ්පාදන 4ක් නම් කරන්නට කියලානේ කියන්නේ. රෙදිපිලි නිෂ්පාදනය 1ක්. ඊළඟට සම්භාණ්ඩ නිෂ්පාදනය 1ක්. දැව භාණ්ඩ නිපදවීම තව 1ක්.
ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය, මැටි භාණ්ඩ නිපදවීම, රන් භාණ්ඩ නිපදවීම, කෘෂි උපකරණ නිපදවීම, කලා භාණ්ඩ නිපදවීම කියන නිෂ්පාදන කර්මාන්ත රාශියක් තිබිලා තියෙනවා. ඒ අතරින් නිෂ්පාදන කිහිපයක්, නිෂ්පාදන 4ක් නම් කරන්නට කියලා කියන්නේ. මේ ඔක්කොම නම් කරන්නට ඕනේ. මේ නිෂ්පාදන වලින් 4ක් නම් කරන්නට තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට මේ නිෂ්පාදන 4ක් අරගෙන අපිට දක්වන්නට පුළුවන්. නිෂ්පාදන 4ක් අරගෙන පිළිතුරු විදිහට දක්වන්නට පුළුවන්. මෙතන මේ 4ක් ඔබට ලියා ගන්නට පුළුවන්. රෙදිපිලි නිෂ්පාදනයේ, සම්භාණ්ඩ නිෂ්පාදනයේ, දෙව භාණ්ඩ නිෂ්පාදනයේ, ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනයේ කියලා නිෂ්පාදනය කරලා තියෙන දේවල් 4ක්, නිෂ්පාදන 4ක් දක්වන්න පුළුවන්. නිෂ්පාදන 4ක් දක්වන්නට පුළුවන්. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. බුදුරදුන් ජීවමාන සමයෙහි පැවති බොහෝ ශිල්ප කර්මාන්ත සඳහා වෙන් වූ ශිල්ප ශ්‍රේණි 18ක් වූ බව සඳහන් වේ. එයින් 4ක් ලියා දක්වන්න. බුදුරදුන් ජීවමාන සමයෙහි පැවති බොහෝ ශිල්ප කර්මාන්ත සඳහා වෙන් වෙච්ච ශිල්ප ශ්‍රේණි 18ක් පිළිබඳව සඳහන් වෙනවා. 4ක් දක්වන්නට තියෙන්නේ. තුන්වෙනි පාඩමේමයි මේ සම්බන්ධවත් තොරතුරු ඇතුළත් වෙන්නේ. 16 වෙනි පිටුවේ පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පිටුවේ පළවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. මොකක්ද අහන්නේ? බුදුරදුන් ජීවමාන සමයෙහි පැවති බොහෝ ශිල්ප කර්මාන්ත සඳහා වෙන් වූ ශිල්ප ශ්‍රේණි 18ක් වූ බව සඳහන් වේ. පාඩමේ සඳහන් වෙන්නේ මේ බඳු කර්මාන්තවල නියුක්ත වූ බොහෝ දෙන පාරම්පරික පුහුණුව ලැබුව වූහ. එවැනි ශ්‍රේණි 18ක් ගැන ජාතක කතාවල සඳහන් වෙයි. කුලයෙන් නියම වූ ශිල්පය ඔවුන් විසින් ප්‍රගුණ කළ යුතු වූයේය. කුලයෙන් නියම වූ ශ්‍රේණි ශිල්ප ඔවුන් අනුගමනය කරන්නට ඕන කියලා සඳහන් වෙනවා. එවැනි ශිල්පීය කුලයක ප්‍රධානියා ජෙට්ටක නමින් හැඳින්වෙන දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයෙහි පැරණි ಭಾರತයේ පැවති ශිල්ප රාශියක් පිළිබඳව සඳහන් වෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි ජීවමාන සමයෙහි පැවති බොහෝ ශිල්ප කර්මාන්ත සඳහා වෙන් වූ ශිල්ප ශ්‍රේණි 18ක් වූ බව සඳහන් වේ. එයින් 4ක් ලියන්නට කියලා. ශිල්ප ශ්‍රේණි 18ක්. ශිල්ප ශ්‍රේණි 18න් 4ක් නම් කරන්නට කියලා තියෙන්නේ. කඩු ශිල්පය, දුනු ශිල්පය, හස්ති ශිල්පය, අශ්ව ශිල්පය, මේ වගේ ශිල්ප කරන්නට යෙදුණු පැහැදිලිව අපිට සඳහන් කරන්නට පුළුවන් වඩුවෝ. ඊළඟට ලෝකුරුවෝ, ගෙදර දොර හා කෙත්වතු වල කටයුතු දෙසා භාවිත කරන උපකරණ හදන අය. ඊළඟට රන්කරුවෝ, ආභරණ ආදී නිපදවන අය. කුළුපොතුකාරයෝ කියලා කියන්නේ වේවැල් උණබට ආදීන් වට්ටි පෙට්ටි හදන අය. මාලාකාරයෝ කියලා කියන්නේ ධනවතුන් උදෙසා මල් මාලා තනපු අය. ඒ වගේ කුල ශිල්ප ශ්‍රේණි 4ක් නම් කරන්නට තියෙන්නේ. නම් කරලා දක්වන්නට තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නයට අවධානය යොමු කරමු. පුරාතන ಭಾರತೀಯ ආර්ථික ක්‍රමයේ පදනම වූයේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රියාවලියයි. මේ බව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු ඇසුරින් කෙටියෙන් විමසන්න කියන ප්‍රශ්නේ 3 වෙනි පාඩමේ 14 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙනවා. 3 වෙනි පාඩමේ 14 වෙනි පිටුවේ. 14 වෙනි පිටුවේ තමයි සඳහන් වෙන්නේ මේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධය සාකච්ඡා කරන කොටස පාඩමේ අ කොටස යටතේ තමයි තියෙන්නේ. ගොවිතැන සම්බන්ධ. ආයත අපි ප්‍රශ්නේ බලමු. ආර්ථික ක්‍රමයේ පදනම වූයේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රියාවලියයි. මේ බව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු ඇසුරින් කෙටියෙන් විමසන්න කියලා. සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාව තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට සංක්‍රමණය වෙච්ච පිරිස ගංගා ධාරයන් ආශ්‍රිතව පදිංචි වෙනවා. මුල් ආර්යයන්ගෙන් ආරම්භ වෙච්ච ಭಾರತೀಯ කෘෂි ශිෂ්ටාචාරය ආරම්භ වෙලා ඒ විදිහටම පැවතුණා කියන එක තමයි සඳහන් වෙන්නේ. බුද්ධ කාලයේ වෙනකොට ගංගා ආශ්‍රිතව කෘෂි බිම් විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා.
කෘෂි කටයුතු අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙලා තියෙන්නේ වී ගොවිතැනට. මගධ ක්ෂේත්‍රය ගැන සූත්‍ර දේශනාවල විවිධ දේශනාවල බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වීමෙන් අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. කෙටියෙන් පැහැදිලි කරන්නට කියලා කියන්නේ මගධ කෙත මගධ ක්ෂේත්‍රය ගැන කතා කරනවා. එහෙනම් ගොවිතැන හා සම්බන්ධ කෘෂිකර්මාන්තය හා සම්බන්ධව කතා කරනකොට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා මගධ කෙත වගේ විශේෂිත ඉගැන්වීම් ගැන. ඒ නිසා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාවක් තමයි කෘෂිකර්මාන්තය සම්බන්ධව දැක්වෙන අවස්ථාවක් තමයි මගධ කෙත සම්බන්ධව දැක්වෙන අවස්ථාව. ශාක්‍ය වංශික රජවරුද කෘෂි කටයුතු වල යෙදිලා තියෙනවා. ඔවුන් සමහර අය නම් වල ඕදන කියන වචනේ යෙදිලා තියෙනවා. තවත් උදාහරණයක් තමයි රජවරු පවා කෘෂිකර්මාන්ත කටයුතු වල යෙදිලා තියෙන බව බෞද්ධ සාහිත්‍යයේ කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. සුද්ධෝදන, දෝතෝදන, අමිතෝදන කියන මේ රජවරු සම්බන්ධයෙන් කතා කරනකොට ඕදන කියන වචනේ විශේෂ වචනේ යෙදිලා තියෙන්නේ කෘෂිකාර්මික කටයුතු වල යෙදුණු රජවරු නිසා. ඊළඟට වී ගොවිතැන සම්බන්ධයෙන් කතා කරනකොට වී ගොවිතැන හා සම්බන්ධ ඉගැන්වීම් අපිට සාකච්ඡා කරන්න පුළුවන් බෞද්ධ සාහිත්‍යයට අනුව. සුද්ධෝදන රජතුමා විසින් පවත්වන ලද වප්මගුල් උත්සවය. වප්මගුල් උත්සවයේ පැවැත්වෙන්නේම වී ගොවිතැන සම්බන්ධ කරගෙන. ඊළඟට තවත් අවස්ථාවක් තමයි බ්‍රාහ්මණය කසීබාරද්වාජ කියන බ්‍රාහ්මණයා නගුල් 500ක් යොදාගෙන ඒකනාලා කියන බමුණු ගමේ සීසාමින් ඉන්න අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩම කරපු අවස්ථාව. එතනිනුත් කියවෙන්නේ කෘෂිකාර්මික කටයුතු වල බමුණන් යෙදුණු බව, රජවරු යෙදුණු බව. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් සෑහෙන කාලයක් පුරාවටම කෘෂිකාර්මික කටයුතු වල යෙදිලා තියෙනවා කියන එක එතනින් කියවෙනවා. ඒ වගේම බෞද්ධ සාහිත්‍යයේ ඒ උදාහරණ කිහිපයක් අපිට ගෙන හැර දක්වන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. වර්තමාන ශ්‍රී ලංකාව තුළ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමෙහිලා ඉපැරණි ಭಾರತೀಯ ආර්ථික ක්‍රමෝපායන්ගෙන් ගත හැකි ආදර්ශ පෙන්වා දෙන්න. තුන්වෙනි පාඩමේ මේ සම්බන්ධයෙන් සෑහෙන තොරතුරු සාකච්ඡා වෙනවා. කෘෂිකාර්මික කටයුතු හා සම්බන්ධ ආර්ථික කටයුතු වර්තමාන ශ්‍රී ලංකාව තුළ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමෙහිලා පැරණි ಭಾರತೀಯ ආර්ථික ක්‍රමෝපායන්ගෙන් ගත හැකි පැරණි ආර්ථික ක්‍රමෝපායන් වලින් ගන්න පුළුවන් ආදර්ශ අපිට ආදර්ශ කිහිපයක් ගන්නට පුළුවන්. ඒ තමයි එක් ශිල්ප ශ්‍රේණිවලට පත් කරපු අය හිටියා. එක ශිල්ප ශ්‍රේණිවලට පත් කරපු අය හිටියා. ඊට අමතරව වතුර සැපයීමට සමහර අය හිටියා. ශිල්ප ශ්‍රේණිවලට බෙදලා තිබුණා එක ශිල්ප කර්මාන්ත සිදු කරන්නට. ඊළඟට තවත් පිරිසක් හිටියා ඒ ශිල්ප ශ්‍රේණිවලට එහෙම නැත්නම් ඒ අයට ජලය බෙදා දීම සඳහා සමහර අය හිටියා. ඒ විදිහට අපිට ලබා ගන්නට පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. අපි බලමු. මේ තියෙන්නේ ගොපල්ලන් ඊළඟට තවත් අපි සාකච්ඡා කරපු ගවයන් පාලනය කිරීම වගේ ඒ ශිල්ප ශ්‍රේණිවලට ඒ කටයුතු වලට වෙන් කරලා තිබුණු අය හිටියා. ඒක වැදගත් වෙනවා. ඒ කර්මාන්තයේ දීර්ඝ කාලීනව යෙදෙනකොට ඒ පිළිබඳව මනා දැනුමක් ඇති වෙනවා. මනා දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඒ දැනුම ඇති කරගෙන සමාජයේ ආර්ථිකමය වශයෙන් ලොකු දියුණුවක් ඇති කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ ශිල්ප කඩු ශිල්පය, දුනු ශිල්පය, හස්ති ශිල්පය වගේ එක ශිල්ප කර්මාන්ත හුරු වෙච්ච පුරුදු කරන කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඒකත් ආර්ථිකමය වශයෙන් රටක සංවර්ධනයට ගොඩක් වැදගත් වෙනවා. ශිල්ප කර්මාන්තවල යෙදවීම, විවිධාකාරයේ ශිල්ප කර්මාන්ත ඉගැන්වීම ආර්ථික අතින් රටක සංවර්ධනයට, රටක දියුණුවට ගොඩක් වැදගත් වෙන කාරණාවක්. ඊට පස්සේ මේ පාඩමේදීම කතා කරනවා තවත්
විශේෂ ඉගැන්වීමක් තමයි. මම මේවා ලියලා පෙන්නන්නේ නැහැ. මම කියනකොට ඔබ ලියා ගන්නට ඕන. ඊළඟට විකිණීමත් මිලට ගැනීමත් බෙදා හැරීමත්. විකිණීම මිලට ගැනීම බෙදා හැරීම සම්බන්ධයෙන් හොඳ සංවිධානාත්මක ක්‍රමවේදයක් තිබුණා. භාණ්ඩ නිෂ්පාදනය කළාට බෑ. ඒවා විකිණීමට මිල කිරීමට ඒවා බෙදා හැරීමට නිවැරදි ක්‍රමවේද පවතින්නට ඕන ආර්ථික මේ වශයෙන් යහපත් සංවර්ධනයක් ඇති කරගන්න. ඊට පස්සේ දේශීය වෙළඳාම සහ දේශාන්තර වෙළඳාම විදිහට ඒ නිෂ්පාදනය කරන දේවල් ලබා දෙන්නට පුළුවන්. ඒ විදිහේ ආර්ථික වෙළඳාම් කටයුතු වලදී දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් වෙළඳාම් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගොවිතැන් ආදිය කිරීමේදී ඒ කණ්ඩායම් වලට වගකීම් පවරලා තිබුණා. ඒ පුද්ගලයන්ට වගකීම් පවරලා තිබුණා. ඒකත් අපිට ගන්නට පුළුවන් හොඳ ආදර්ශයක්. ඒ වගේම නිවැරදි විදිහට භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒවා අලෙවි කිරීම සඳහා වෙළඳ මධ්‍යස්ථාන නිවැරදිව නිර්මාණය කරලා තිබුණා. ඒ වගේම බදු අය කිරීම ආදී කටයුතු වලට වෙනමම නිලධාරීන් පත් කරලා තිබුණා. ඒ වගේ ආදර්ශ කිහිපයක්ම අපිට ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ විදිහට විස්තර කරලා අපිට කියන්නට ලියන්නට පුළුවන්. ඊළඟට දෙවැනි කොටසේ තියෙනවා ප්‍රශ්නයක්. ශාක්‍යයන්ගේ හා කෝලියන්ගේ සම්භවය කියන පාඩම යටතේ තමයි ඒ තොරතුරු සඳහන් වෙන්නේ. ප්‍රශ්නය තමයි සිදුහත් කුමරුගේ නම් තැබීමේ උත්සවයට සහභාගී වූ උගත් පඬිවරුන් අතුරින් 4 දෙනෙකු නම් කරන්නට කියන ප්‍රශ්නේ 5 වෙනි පාඩමේ 32 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ. 32 වෙනි පිටුවේ 2016-2017 අවුරුද්දේදී 4 වෙනි පාඩම බුද්ධ කාලීන ಭಾರತೀಯ දාර්ශනික ආගමික හා දාර්ශනික පසුබිම කියන කොටසෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැහැ. 2016-2017 අවුරුද්දේ. ඊළඟට අපි බලමු ප්‍රශ්නෙට පිළිතුරු තියෙන්නේ කොහෙද කියලා. ප්‍රශ්නය අහන්නේ සිදුහත් කුමරුගේ නම් තැබීමේ උත්සවයට සහභාගී වූ උගත් පඬිවරුන් අතුරින් 4 දෙනෙක් නම් කරන්නට කියන ප්‍රශ්නය. තියෙන අනුමාතෘකාවක් නම් තැබීම කියලා. නම් තැබීම කියන අනුමාතෘකාව යටතේ කුමරුගේ උපතින් 5 වන දින නම් තැබීම සිදුවිය. 5 වෙනි දවසේ තමයි සිද්ධ වෙන්නේ. ශාක්‍ය දේශයේ ප්‍රකට පඬිවරුන් වූ රාම, දජ, ලක්කන, මන්ත්‍රී, කොණ්ඩඤ්ඤ, බෝජ, සුයාම, සුදත්ත කියන පිරිස 108 දෙනෙක් සම්බන්ධ වෙනවා. 108 දෙනාගින් 8 දෙනා තමයි මේ ප්‍රධාන 8 දෙනා. රාම, දජ, ලක්කන, මන්ත්‍රී, කොණ්ඩඤ්ඤ, බෝජ, සුයාම, සුදත්ත කියන 8 දෙනා. ඒ 8 දෙනාගෙන් 4 දෙනෙක් තමයි නම් කරන්නට ඕන. නම් කිරීම විතරයි අපි කරන්නට ඕන. ඊළඟට සුදවුන් රජු සිදුහත් කුමරුන් නමස්කාර කළ අවස්ථා දෙකක් පිළිබඳව කෙටි සටහන් ලියන්න. ඒ පාඩමට සම්බන්ධවම සඳහන් වෙනවා. ඔවුහු කුමරුගේ සිරුරේ ලක්ෂණ බලා කුමරු ගිහිගෙයි සිටියහොත් සක්විති රජ වෙතැයිද පැවිදි වුවහොත් බුදු වෙතීද ප්‍රකාශ කළහ. මේ අය ප්‍රකාශ කරනවා ඉන් තරුණ කොණ්ඩඤ්ඤ බමුණා පමණක් කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙති පළ කළේය. කුමරුගෙන් ලොවට සිදුවන අර්ථය සිද්ධිය සලකා සිද්ධාර්ථයයි නම තෙබූහ. පළවෙනියටම නමස්කාර කරන අවස්ථාව සම්බන්ධයෙන් සඳහන් වෙනවා. නම් තැබීම කියන මාතෘකාවට උඩින් ඒ දුටු සුදවුන් රජුද තම පුත් කුමරු භාග්‍යවත් වන්තයෙකු බව දැන නමස්කාර කළා. පළවෙනි නමස්කාරය කවදද? අසිත තාපසතුමාට දක්වන අවස්ථාවේ. රජගෙදරට නිතර පැමිණි පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී අසිත තවුසා කුමරු බැලීමට මාලිගාවට එනවා. මේ අවස්ථාවේදී කුමරුගේ මහා පුරුෂ ලක්ෂණ දැකලා කුමරු ඒකාන්තයෙන්ම අනාගතයේ බුදු වෙනවා කියලා ප්‍රකාශ කරලා කුමාරයාට නමස්කාර කරනවා. ඒ කුමාරයාට නමස්කාර කරන වෙලාවේ තමයි සුද්ධෝදන රජතුමාත් පළවෙනියටම නමස්කාර කරන්නේ. ඊළඟට දෙවැනියට නමස්කාර කරන අවස්ථාව සඳහන් වෙනවා. ඊට පස්සේ
වප්මගුල් උත්සවය කියන තැනදී වප්මගුල් උත්සවය කියන අනුමාතෘකාවේදී සඳහන් වෙනවා. ගොවිතැන් කරමින් හිටපු වප්මගුල් උත්සවයට සම්බන්ධ වෙන වෙලාවේදී නමස්කාර කරපු ආකාරය ගැන සඳහන් වෙනවා. එයින් මහත් සතුටටපත් සුදොවුන් රජතුමා දෙවන වරටද කුමරුගේ භාග්‍යවන්තකම ගැන සිතා කුමරුට නමස්කාර කළේ. එක අවස්ථාවක් තමයි අසිත තාපසතුමාට සිදුහත් කුමරු දක්වන අවස්ථාව. දෙවැනි අවස්ථාව වප්මගුල් උත්සවයේ අවස්ථාව. වප්මගුල් උත්සවයේ අවස්ථාව. සතර පෙරනිමිති දැකීම තුළින් නිරූපණය වන්නේ බෝසතුන්ගේ සිතෙහි චතුරාර්ය සත්‍ය පිළිබඳ මූලික සංකල්පය ජනිත කළ අවස්ථාවයි. මෙය කෙටියෙන් පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ 6 වෙනි පාඩමේ මේ ගැන සඳහන් වෙනවා. 6 වෙනි පාඩමේ ජෝන් විය සහ ගිහිගේ කලකිරීම කියන පාඩමේ සතර පෙර නිමිති දැකීම එක්ක සිද්ධාර්ථ කුමාරයා තුල ඇතිවෙච්ච තත්ත්වය ගැන සාකච්ඡා කරනවා. මේ පාඩමේ සඳහන් වෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ආදී තත්ත්වයන් ගැන දැකලා දුකට කනගාටුවට පත් වුණා කියන සතර පෙර නිමිති කියන අනුමාතෘකාව යටතේ තියෙන තොරතුරු වල තමයි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. සතර පෙර නිමිති කියන පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. කොහොමද සාකච්ඡා කරලා තියෙන්නේ? බුදුරදුන් ප්‍රථමයෙන් දෙසූ දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වන දුක පිළිබඳ විග්‍රහය හා දසාංග පටිච්චසමුප්පාදයේ ජීවිත පිළිබඳ මේ අනුව ගැඹුරින් මෙනෙහි කිරීමෙන් ලත් ශ්‍රේෂ්ඨ සොයා ගැනීම බව පැහැදිලිය. එහෙනම් දම්සක් පැවතුම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මෙන්න මේ දැකපු සතර පෙර නිමිති. මොකක්ද මේ සතර පෙර නිමිති විදිහට අපි සාකච්ඡා කරන්නේ? මහලු බවට පත්වීම, රෝගී වීම, ලෙඩවීම සඳහන් වෙනවා මෙතන. ලෙඩවීම, මහලු වීම, ලෙඩවීම, ඊළඟට මරණයට පත්වීම, පැවිද්දෙකු දැකීම. ඒත් එක්ක සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ඒ ගැන කල්පනා කරන්නට පටන් ගන්නවා. එහෙම කල්පනා කරමින් ඉඳලා තමයි අවසානයේදී මේ දුකෙන් නිදහස් වෙන්න අත්මි දෙන්න ක්‍රමයක් තියෙනවද කියලා සොයමින් ගමන් කරන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒක අවබෝධ කරගන්නට සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට හැකියාව ලැබුණේ කියලා මේ පාඩමේදී දිගින් දිගට කතා කරලා තියෙනවා. පළවෙනි දවසේදී දැක්කේ මොකක්ද? ඊළඟට දෙවෙනි දවසේදී දැක්කේ මොකක්ද කියන එක. මිනිස්සු ලෙඩවීම, මරණයට පත්වීම, ලෙඩවීම, මහලු වීම, ලෙඩවීම, මරණයට පත්වීම, ඒ වගේම හතරවෙනියට දැකපු පෙර නිමිත්ත තමයි පැවිදි කෙනෙකු දැකීම. ඒත් එක්ක දැනගන්නවා මේ දුකෙන් නිදහස් වෙන්න, මරණය කියන තත්වයෙන් මිදෙන්න යම් කිසි ක්‍රමවේදයක් ඒ තුල අන්තර්ගත වෙනවා කියන එක අවබෝධ කරගෙන සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සතර පෙර නිමිති පිළිබඳව ලොකු ගැඹුරු කල්පනාවක් ඇති කරගන්නවා. අවසානයේදී බුද්ධත්වයට පත්වෙන්නෙම මරණයෙන් නිදහස් වීම සඳහා මාර්ගයක් සොයා ගැනීමේ ක්‍රමයක් විදිහට, මාර්ගයක් සොයා ගැනීමක් විදිහට. ඒක තමයි පළවෙනිම ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියලා අපිට කියන්නට පුළුවන්. සතර පෙර නිමිති දැකීම තුළින් නිරූපණය වන්නේ බෝසතුන්ගේ සිතෙහි චතුරාර්ය සත්‍ය පිළිබඳ මූලික සංකල්පය ජනිත කළ අවස්ථාව කියලා අපිට සම්බන්ධ කරලා ලියන්නට පුළුවන්. ඊළඟට ජීවිතයේ යථාර්ථය සොයමින් ගුරුවරුන් සොයා ගිය බෝසතාණන් වහන්සේ ආලාර කාලා මුද්දකරාම පුත්ත තාපසවරුන් වෙතින්ද යථාර්ථයේ හමු නොවේ යයි සලකා ඔවුන්ද අත්හැර කිංකුසල ගවේෂීව තනිවම නිවන් සෙවීමේ නිරත වූහ. බේන් ලෝකයේ වෙත සපේන ලද ආදර්ශය පැහැදිලි කරන්නට කියලා කියනවා. ගුරුවරයෙක් සමහර විට ඒ ගුරුවරයා ගාව තමන් හොයන දේ තමන්ට තේරෙන විදිහට ඒක ඒ ගුරුවරයා කියලා දෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ගුරුවරයාට චෝදනා කරමින් සිටීම නෙවෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ උත්සාහය අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. සමහර අවස්ථාවන් වලදී එහෙම නැතිව අවබෝධය කරා ගමන් කරන්නට පුළුවන් කමක් නැහැ.
සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ඒක තමයි අපිට පෙන්눔 කරන්නේ. ආලාර කාලාම උද්දක රාමපුත්ත වගේ තාපසවරුන් ගාවට ගිහිල්ලා පංච අභිඥා අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කරනවා. සත්ත්ව සමාපatti දක්වා අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කරගන්නවා. හැබැයි එතනින් එහාට විදර්ශනා ඥානය, ආසවක්කය ඥානය පහළ කරගන්නට ඕන දැනුම මේ අයට ලබා දෙන්නට බෑ. ඒ නිසා මොකද කරන්නේ? ඒ අයට චෝදනා කරමින් එහෙම හිටියේ නැහැ. මොකද කළේ? බෝධිසත්වයන් වහන්සේ තනිවම නිවන් මාර්ගයේ හොයමින් කටයුතු කරන්නට යෙදුණා. 6 වෙනි පාඩමේ 38 39 පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙනවා, විස්තර සඳහන් වෙනවා. එහෙම ගමන් කළා තමයි අවසානයේදී දුෂ්කර ක්‍රියා සමයත් අවසන් කරලා බුද්ධත්වයට, සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. එනම් අපිට කියන්නට පුළුවන් ගුරුවරුන්ගේ මඟ පෙන්වීම පමණක්ම බලාගෙන හිටියේ නැතිව බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ උත්සාහයෙන්ම කුසල ගවේෂීව කටයුතු කරලා ධර්මය අවබෝධ කර ගැනීම තුළින් අපිට ලබා දෙන ආදර්ශය තමයි අපිත් උත්සාහයෙන් යම් කිසි දෙයක් සොයමින් ක්‍රියා කළ යුතු බව ඉගැන්වෙනවා. ඒ සඳහා අප උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බව ලබා දෙන ආදර්ශයක් කියලා ගලපලා නිර්මාණාත්මකව තොරතුරු ඇතුළත් කරලා පිළිතුර සපයන්නට වෙනවා. පෝසත් චරිතය තුළින් පැවසෙන බුදුවීමට පෙර පළවා හැරි දසමරසෙන් අතුරින් 4ක් නම් කරන්න. 6 වෙනි පාඩමේමයි මේකත් සඳහන් වෙන්නේ. 43 වෙනි පිටුවේ 6 වෙනි පාඩමේ 43 වෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා. දසමාර සේනාව කවුද කියලා වෙනමම දක්වලා තියෙනවා. දසමාර සේනාව කවුද කියලා ඒ දසමාර සේනාවගෙන් 4ක් දසමරසෙන් කවුද කියලා දක්වලා මේ හීන 5ක් දැක්වෙනවා. සමහර විට ඒ හීන සම්බන්ධයෙන් අහන්නට පුළුවන් මේ වර්ෂයේදී. දසමාර සේනාව දසමරසෙන් මේ සඳහන් වෙන්නේ ඒ දසමාර සේනාව. මෙතනින් 4ක් තමයි ලියන්නට ඕන. දසමාර සේනාවෙන් 4ක් මොනවද? 1 කාමය, 2 අරතිය, කාමය, අරතිය, සාපිපාසාව, තෘෂ්ණාව, තීන මිද්දය, බය, විචිකිච්ඡාව. මේ කියන 10න් 4ක් තමයි ලියන්නට ඕන. කාමය, අරතිය, සාපිපාසාව, තෘෂ්ණාව කියලා ලියන්නට පුළුවන්. කාමය, අරතිය, සාපිපාසාව, තෘෂ්ණාව. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නය බලමු. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමේදී ත්‍රිවිද්‍යා අතුරින් සිත ආශ්‍රවයන්ගෙන් මිදීමේ නුවණ ආසවක්ඛය ඥානය නම් වූ තෙවැනි විද්‍යාව පහළ කළහ. මීට අදාළ සතරාකාර ආශ්‍රවයන් ලියා දක්වන්න කියලා කියනවා. 6 වෙනි පාඩමේමයි මේකත් සඳහන් වෙන්නේ. 44 සහ 45 පිටුවල 44 45 පිටුවල සඳහන් වෙනවා. බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම කියන පාඩම යටතේ තමයි මේක දැක්වෙන්නේ. බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම කියන පාඩම. මේකෙදී ත්‍රිවිද්‍යා ඥාන පහල කරන. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චතුූපපාත ඥානෙ, එහෙම නැත්නම් දිබ්බචක්කු ඥානෙ කියලාත් කියනවා ඒකට. ආසවක්කේ ඥානෙ 3 වෙනි එක. ත්‍රිවිද්‍යා. බුද්ධත්වයට පත්වීම කියන කොටසේදී බුද්ධත්වයට පත්වීමේදී ඇති කරගන්න ත්‍රිවිද්‍යා ඥාන ගැන සඳහන් කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිමින් නිවන් අවබෝධ කරගත්ත ආකාරය. පළවෙනියටම පඨම යාමේදී, ප්‍රථම යාමේදී, රාත්‍රියේ යාම 3. ප්‍රථම යාමය, එහෙම නැත්නම් පඨම යාමය, මධ්‍යම යාමය, ඊළඟට අලුයම කියන යාම 3. රාත්‍රියේ මධ්‍යම යාමේහි නැවත පිළිවෙලින් අපි බලමු පළවෙනි යාමේදී මොකක්ද සඳහන් වෙන්නේ කියලා. මම අසවල් තැනින් චුතව තව අසවල් තැනැත්තා නමින් වූ ආදී වශයෙන් අතීත ಜಾති සිහි කෙල ලක්ෂ ගණනක් පිළිබඳව යථා
යථාර්ථවත් වශයෙන් දැකිය හැකි නුවණ පහළ විය. එය පළමු විද්‍යාව වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය නම් විය. පළවෙනි ඥානය පළවෙනි යාමේදී ලබා ගන්නවා. ඊළඟට සඳහන් වෙනවා මධ්‍යම යාමේහි නැවත පිළිවෙලින් චතුර්ථ ධ්‍යානය දක්වා සමවැදී නැගිට මම පිරිසිදු වූ දීප්තිමත් වූ සිත කෙලෙස් රහිත වූ කෙලෙස් පහව ගිය කල්හි මෘදු වූ කල්හි කාර්යයට සුදුසුව සිටි කල්හි ස්ථාවර වූ කම්පා නොවන බවට පැමිණි කල්හි චුති උප්පත්ති දෙක දැකීම පිළිබඳ ඥානය දෙසට නැඹුරු විය. එහිදී මිනිස් බව ඉක්මවා සිටි දිවැසින් චුතවන්නා වූද ලාමක ප්‍රනීතාදී විවිධාකාර සත්වයන් කර්මය වූ පරිදි සුගති දුගති දෙක්හි මැරෙන උපදින ආකාරය දැනගන්නා නුවණ උපදවා ගත්තා කියලා සඳහන් වෙනවා. මේ ගැන නෙවෙයි අපිට ලියන්නට තියෙන. මම මේ මෙතන තියෙන තොරතුර පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කරන්නේ. ත්‍රිවිද්‍යා ඥාන. පළවෙනි එක පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟට මේ කියන්නේ චුතිය සහ උප්පත්තිය ගැන සඳහන් වෙන චුතූපපාත ඥානය මධ්‍යම යාමේදී බුදුරජාණන් වහන්සේ උපදවා ගත්තා කියලා. ඊළඟට සඳහන් වෙනවා හතරවෙනියට තුන්වෙනියට මම අතීතයේ වීම්ද නොවීම්ද යන සැකය දුරු විය. ඒ පිළිබඳ විද්‍යාව උපන්නේ ආලෝකය පහළ විය. අනතුරුව පිළිවෙලින් චතුර්ථ ධ්‍යානයට සමවැදිලා පෙර පරිදිම නැගී සිට කෙලෙස් නැති කිරීම පිළිබඳ නුවණ වූ ආසවක්ෂය ඥානයේ දෙසට යොමු වුණා. ආසවක්ෂය ඥානයේ දෙසට යොමු වුණා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ තියෙන කොටසත් අපි දිගටම කියවමු. එවිට මේ දුකය දුක ඉපදීමට හේතුවය, දුක නැති කිරීමය, මේ දුක නැති කිරීමේ මගය යන චතුරාර්ය සත්‍ය පිළිබඳව යථාර්ථ අවබෝධය ලැබින මේ ආශ්‍රවයන්ගේ හේතුවය, මේ ආශ්‍රවයන්ගේ නැති කිරීමය, මෙම ආශ්‍රවයන්ගේ නැති කිරීමේ මගය යන නුවණ ඔස්සේ කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව යන ආශ්‍රවයන්ගෙන් සිත සපුරා මිදින අන්න එතන තමයි පිළිතුර තියෙන්නේ. කාමාශ්‍රව, භවශ්‍රව, කාමාසව, භවශ්‍රව, අවිජ්ජාසව කියන ආශ්‍රව ධර්ම. අපි ප්‍රශ්නේ ආයෙත් බලමු. එතකොට ඔබට පැහැදිලි වෙයි. සතරාකාර ආශ්‍රවයන් ලියා දක්වන්න. පොතේ සඳහන් වෙන්නේ ආශ්‍රවයන් 3යි. ඒ සඳහන් වෙන්නේ කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව කියලා එන්නට ඕන. හැබැයි පොතේ තියෙන්නේ 3යි. නැති එක මොකක්ද? දිට්ඨාසව. විවිධ දෘෂ්ටීන් නිසා ඇතිවෙන කෙලෙස්. දෘෂ්ටි මතවාද සම්බන්ධ ආශ්‍රව. භවආශ්‍රව, දිට්ඨාශ්‍රව. කාමාසව, භවාසව, දිට්ඨාශ්‍රව කියන 4. ඒ 4 තමයි මෙතනදී පිළිතුර විදිහට අපිට ලියන්නට තියෙන්නේ. සතරාකාර ආශ්‍රව මොනවද කියලා නෙහුවේ. එහෙනම් ඒක තමයි පිළිතුර. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව. මහත් පරිශ්‍රමයකින් නිර්වාණය සාක්ෂාත් කොටගත් බුදුරජාණන් වහන්සේ පළමු උදානේ ලියා කෙටි සටහනක් සපයන්නේ. මහත් පරිශ්‍රමයකින් නිර්වාණය සාක්ෂාත් කොටගත් බුදුරජාණන් වහන්සේගේ පළමු උදානේ ලියා කෙටි සටහනක් ලියන්නට කියලා කියනවා. 7 වෙනි පාඩමේ තමයි මේක ඇතුළත් වෙන්නේ. 7 වෙනි පාඩමේ. පැහැදිලිවම සඳහන් වෙනවා පාඩමේ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිම්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛ ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහන්නකාහසි සබ්බාතේ පහසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජකා කියන මේ උදාන වාක්‍ය අනිවාර්යෙන් අපි පාඩම් කරගෙන තියෙන්නට වෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ලිවීමේදී උදාන වාක්‍ය දක්වලා ඒ ගැන පැහැදිලි කිරීම, හැඳින්වීමක්, සටහනක් දක්වන්නට කියලා කියන මහත් පරිශ්‍රමයකින් නිර්වාණය සාක්ෂාත් කොටගත් බුදුරජාණන් වහන්සේ පළමු උදානේ ලියා. බුදුරජාණන් වහන්සේගේ පළමු උදානේ ලියලා කෙටි සටහනක් සපයන්නට කියලා කියන්නේ. ඒ සම්බන්ධයෙන් අපිට පොඩි අදහසක් ලියන්නට පුළුවන්. මේ වගේ තැනකදී අනිවාර්යයෙන්ම මේක
අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛ ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසී පුනගේහන් නකහසී සබ්බාති පහසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජකා කියලා ලියන්නට පුළුවන් වෙන්නට ඕන. නැවත ඉපදීම දුකක් පංචස්කන්ධය නැමැති ගේ තනන වඩුවා සොයමින් මම සසර පුරා ඇවිද්දා. තණ්හාව නැමැති වඩුවාව මම දැක්කා. සංසාරයේ නැමැති ගේ නිර්මාණය කරන එක මං එහි කැණිමඩල මං විනාශ කළා. නැවත නුඹට මාව ඒ தත්ත්වයට පත් කරන්නට බෑ. මාගේ සිත නිවනට පැමිණුණා කියන අදහස මේ තුල ඇතුළත් වෙනවා කියලත් අපිට පොඩි සටහනක් ලියන්නට වෙනවා මේ වගේ ප්‍රශ්නයකදී. ඊළඟ ප්‍රශ්නයත් බලන්න. බුද්ධත්වයේ සාක්ෂාත් කොටගත් බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේට නුදුරු තැන්හි සත්සතිය ගත කළ ආකාරය දක්වා ඉන් ලෝකයට සපේන ආදර්ශය පෙන්වා දෙන්න. ඉන් ලෝකයට සපේන ආදර්ශය පෙන්වා දෙන්න කියලා කියන්නේ මේ පාඩමේමයි සඳහන් වෙන්නේ සත්සතිය ගත කිරීම සම්බන්ධව. පඨමං බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේ තං මුනිසේවිතං කියන මේ ගාථාවත් අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනියටම අරහත් ඵල සමාපත්තියට සමවැදිලා බොමැඩ වැඩ සිටීම සතියක් බොමැඩ වැඩ සිටීම කියන එක. එතනදී සිද්ධ වෙච්ච විශේෂ කාරණා විදිහට ප්‍රතිත්ත සමුප්පාද ධර්මයේ අනුලෝම පටිලෝම වශයෙන් පළවෙනි සතියේ තමයි මෙනෙහි කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ පළඟේ හිම ඉඳගෙන තවත් සිද්ධාර්ථ ගෞතමයන් ඉන්නකොට තවමත් සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වයට පත් වෙලා නැහැ කියලා දෙවියන් විසින් සැක ඇති කර ගැනීම. එතකොට ඒ සතියේදී තමයි යමා මහ ප්‍රාතිහාර්ය පාලා දෙවියන්ගේ සැකය දුරු කරන්නේ. තමන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගැනීමට සෙවණ ලබා දුන්නු බෝධි වෘක්ෂයට සතියක් බෝධීන් වහන්සේ දෙස ඇසපිය නොහෙලා බලා සිටීමෙන් අනිමිස ලෝචන පූජාව සිදු වෙන්නේ දෙවනි සතියේ. දෙවනි සතියේ අනිමිස ලෝචන ဒ ුතියංච අනිම්මිසං කියලා කිව්වේ ඒකයි. අනිමිස ලෝචන පූජාව සිද්ධ වුණා. බෝධි වෘක්ෂයට වයඹ දෙසින් රුවන්ගේ වැඩ හිඳිමින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැඹුරින් මෙනෙහි කරමින් ගත කළේ හතරවෙනි සතියේ. එහිදී ධර්මයේ මෙනෙහි කරද්දී සිත ප්‍රසන්නතාවයෙන් පවිත්‍ර වීම නිසා සිරුරෙන් සවනක් ගන බුදුරැස් විහිදීමත් සිද්ධ වෙනවා හතරවෙනි සතියේ. තථාගතයන් වහන්සේ පස්වෙනි සතියේ අජපාල නුගරුක කරා වැඩම කරලා එහි වැඩ හිඳ ධර්මයේ නුවණින් සලකමින් විමුක්ති සුවය ලබා ගත්තා කියන එක මේවා මතකයෙන් අපිට කියන්නට වෙනවා. මාන්නාදික හුහුංක ජාතික බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බ්‍රාහ්මණ ධර්ම මොනවද කියලා ප්‍රශ්නයක් අහන්නෙත් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නෙත් පස්වෙනි සතියේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ තම ආචාර්යවරයා ගුරුවරයා විදිහට සලකන්නට කටයුතු කළේත් පස්වෙනි සතියේ. බුදුරජාණන් වහන්සේ සවන සතිය 6 වෙනි සතිය අජපාල නුගරුක සමීපයේ තමයි වැඩ සිටියේ. මුචලින්ද නම් වෘක්ෂය මුල ගත කළේ අජපාල නුගරුක සමීපයේ වූ මුචලින්ද නම් වෘක්ෂයක් මුල. ඒ සතිය පුරාව මහා වැහි වැස්සා. ඒ නිසා ඒ වෙලාවේදී මුචලින්ද කියන නාගරාජය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සෙවන සපයන්නට යෙදුණා. වැස්සෙන් ආරක්ෂා කළා කියලා විශේෂත්වයක් තියෙනවා 6 වෙනි සතියේ. මුචලින්දේන චට්ටමං. 7 වන සතිය රාජායතන නම් කිරිපල් රුක මුල වැඩ සිටීම. මෙසේ බුද්ධත්වයේ සිට දින 49ක්ම බුදුරජාණන් වහන්සේ සත්සතිය විදිහට ගත කළා. එහෙනම් අපි මේ වගේ ප්‍රශ්නයකදී ලියන්නට තියෙන්නේ ඒ සතිවලදී සිද්ධ වෙච්ච විශේෂ කාරණාවන්. සපයන ලද ආදර්ශය පෙන්වා දෙන්න. බුද්ධත්වයේ සාක්ෂාත් කොටගත් බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේට නුදුරෙහි සත්සතිය ගත කළ ආකාරය දක්වා ඉන් ලෝකයට සපයන ආදර්ශය පෙන්වා දෙන්නට කියලා.
ඒ සත්සති ගත කරපු ආකාරය දක්වලා ඒ තුලින් ලබා දුන්නු ආදර්ශය විවේකීව වැඩ සිටීම, ඒ වගේම ඒ ධර්මය අවබෝධ කරගත්ත දේ ගැන නැවත නැවත මෙනෙහි කරලා බැලීම, ඒ වගේම ධර්මය තමන්ගේ ගුරුවරයා කොට සැලකීම, අනිමිසලෝචන පූජාව කියන පූජාව තුලින් කළ ගුණ සැලකීමේ යුතුයකම ඉටු කිරීම, බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් පෙන්눔 කරනවා. එනම් ඒ වගේ ඉගැන්වීම් විවේකීව වැඩ සිටීමේ විවේක ගැනීම සම්බුද්ධත්වයට පත් වෙලා ඒ ගමම්ම ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තේ නැහැ. විවේක සුවයෙන් වැඩ හිටියා. ඊළඟට ධර්මයේ ගැන, අභිධර්මයේ ගැන, පටිච්ච සමුප්පාදය ගැන, තමන් අවබෝධ කරගත ධර්මයේ ගැන මෙනෙහි කළා. ඒ වගේම රුවන් සක්මන උන්වහන්සේ කායිකව භාවනානුයෝගීව සෑහෙන කාලයක් එහෙම වැඩ හිටපු නිසා උන්වහන්සේ සක්මන් කරමින් රුවන් සක්මන කරනවා කායික ව්‍යායාම ලබා ගැනීමට. ඒ විදිහේ ඉගැන්වීම් සමුදායක් තමයි බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කිරීම තුළින් පෙන්눔 කරන්නේ කියලා අපිට පිළිතුරක් ගොඩනගන්නට පුළුවන්. නිර්මාණාත්මකව, නිර්මාණශීලීව. හොඳයි, අද දවසේදී තරමක වේලා ගතවීමකුත් වෙලා තියෙනවා. ඒත් ගැටලුවක් නැහැ. 2016-2017 ප්‍රශ්න පත්‍රය ඇසුරු කරගෙන පාඩම් කිහිපයකින්ම ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සඳහා පිළිතුරු අපි මේ සාකච්ඡාවේදී සාකච්ඡා කළා. හෙට දවසේදී බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව මේ විදිහේ ප්‍රශ්න කිහිපයක්ම සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පාඩම් වල ඇතුළත් වෙන තොරතුරුත් සම්බන්ධ කරගෙන. අපි ඒවත් සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්නේ කුමක් සඳහාද? ඔබට මේ මූලාශ්‍රය පාවිච්චි කරමින් මේ ප්‍රශ්න අධ්‍යයනය කරනකොට හරි ලේසි, පහසුයි මේ පිළිතුරු කොහොමද ඇවිල්ලා තියෙන්නේ, වගේම ප්‍රශ්න කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්නට. හොඳයි, එහෙමනම් හෙට දවසේ හම්බුවීමේ බලාපොරොත්තුවෙන් අපි අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින්